31 වෙනි පාඩම වෘත්තයක කෝණ. මේ 10 වසරේදී අපි ඉගෙන ගන්න ජ්‍යාමිතිය සම්බන්ධ අවසාන පාඩම ජ්‍යාමිතිය ගණන් වලත් වැදගත්ම කොටස තමයි ජ්‍යාමිතිය. ගණිතයේ තියෙන වැදගත්ම කොටස ජ්‍යාමිතිය. ඊට පස්සේ සාමාන්‍ය පෙළ විභාගයට වැඩි ලකුණු ප්‍රමාණයක් හම්බ වෙන්නේ 10 වසරේ. ඒ වගේම අපට හම්බ වෙන ජ්‍යාමිතිය ප්‍රමේයන් වල තවත් එක් වැදගත්ම ප්‍රමේයක් තමයි මෙන්න මේ පාඩමේදී අපි ඉගෙන ගන්න යන්නේ. දැන් මෙතෙන්දී මුලින්ම අපි මතක් කරගන්න ඕනේ වෘත්ත සම්බන්ධ වෘත්තයක කොටස් මේ වෙද්දි දන්නවා අපි 8 වසරේදී තමයි වැඩියෙන් ඉගෙන ගත්තේ. වෘත්තයක් සම්බන්ධ කොටස් ටික ඔක්කොම අවසන් වුණා 8 වසරේදී. වෘත්තයක් කියලා කිව්වේ කවුද? වෘත්තයක් කියලා කිව්වා අචල ලක්ෂයකට සමාන දුරකින් සම දුරකින් නැත්නම් නියත දුරකින් පිහිටි ලක්ෂවල පතේ වෘත්තයක් කියලා කිව්වා. අචල ලක්ෂයකට නියත දුරකින් පිහිටි ලක්ෂවල පතේ වෘත්තයක්. ඊට පස්සේ තව 6 වසරේදී හම්බුණා වෘත්තයේ මත පිහිටි ලක්ෂ. මේ ඉන්නේ වෘත්තයේ මත පිහිටි ලක්ෂ. ඊට පස්සේ වෘත්තය ඇතුලේ ඉන්න අය, වෘත්තයේ පිටත ඉන්න අය ඔන්න 6 වසරේදී ඔක්කොම අය හම්බුණා. ඊට පස්සේ 7 වසරේදී හම්බුණා මෙයාගේ හරි මැද පිහිටි ලක්ෂය මෙන්න මේ අචල ලක්ෂය යට කිව්වා කේන්ද්‍රය කියලා. ඊට පස්සේ කේන්ද්‍රයයි වෘත්තයේ මත පිහිටි ලක්ෂය કોઈ යාකරාම යාට කිව්වා අරය කියලා. ඊගාවට වෘත්තයේ මත පිහිටි ලක්ෂ දෙකක් යාකරාම එයාට කිව්වා ජායක් කියලා. වෘත්තයේ මත පිහිටි ලක්ෂ දෙකක් යාකරා එයාට ජායක් කිව්වා. ඊට පස්සේ ජායය යම්කිසි අවස්ථාවක කේන්ද්‍රය හරහා යනවා නම් එයාට කිව්වා විස්කම්භය කියලා. ඊට පස්සේ හම්බුණා තව වැදගත් කොටස් දෙකක්. වෘත්තයක ජායක් ඇඳාම මේ වෘත්තයේ යම්කිසි කොටසක් ඡාපයක් වෙන් වෙනවා. ඡාපයක් වෙන් වෙනවා. එයාට කිව්වා ඡාපයක් කියලා. එහෙනම් මේ තියෙන්නේ ඡාපයක්. වෘත්තයකින් කොටසක් මෙහෙම වෙන් කරලා ගත්තාම එයාට කියනවා ඡාපයක් කියලා. අපි කවකටුවෙන් අදින්නේ ඡාපනේ. කවකටුවේ වෘත්තයක් අදිනවා. ඒ වගේ නිර්මාණ පාඩමේදී ඡාපත් අදිනවා. මේ තියෙන්නේ ඡාපයක්. ඊට පස්සේ මේ ඡාපයයි මේ ජායයි යා කරාම මේ වර්ගඵලයට කිව්වා වෘත්ත ඛණ්ඩයක් කියලා. වෘත්ත ඛණ්ඩයක්. ඒ වගේම වෘත්තයේ කේන්ද්‍රයට අලයන් දෙකක් ඇඳාම මෙන්න මේ අලයන් දෙකයි මේ ඡාපයයි වටුන වර්ගඵලයට කිව්වා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. කේන්ද්‍රික ඛණ්ඩයක්. ඒ වගේම මෙන්න මේ කෝණයට කිව්වා කේන්ද්‍රික කෝණය කියලා. කේන්ද්‍රික කෝණය. අරයන් දෙක එකතු වෙන තැන කේන්ද්‍රික කෝණය. මේ ලොකු මහා වෘත්ත ඛණ්ඩයේ කේන්ද්‍රික කෝණය නම් මෙයා. මේ මහා වෘත්ත ඛණ්ඩයේ ලොකු එක්කෙනා කේන්ද්‍රික කෝණය මෙයා. පොඩි එක්කෙනා කේන්ද්‍රික කෝණය මෙයා. එහෙමනම් මෙන්න අපි වෘත්ත සම්බන්ධව මේ වෙද්දි දන්න කොටස් ටික. එහෙනම් මේ වෘත්ත පාඩමක් ඉගෙන ගන්න. ඒකදී ওই ටික මුලින්ම දැනගෙන ඉන්න ඕනෙමයි. ඊගාවට දැන් මේ පාඩමේදී ඔන්න එකතු වෙන්න යනවා මෙහෙම කෙනෙක්. මෙන්න මේ කියන ඡාප කොටස. යම්කිසි ඡාප කොටසක් ගන්නවා AB කියන. මේ තියෙන්නේ AB කියන ඡාප කොටස. එයාව කේන්ද්‍රයට යා කරාම AB කියන ඡාප කොටසින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය කියලා අපි මෙයාට කියනවා. AB කියන ඡාප කොටසින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය. කේන්ද්‍රයට මේ ඉරි දෙක ඇඳාම මේ ඡාපය නිසා හැදිච්ච කෝණය මේ තියෙන්නේ කේන්ද්‍රය ආපාතනය කරපු කෝණය. මේ ඡාපයට නමක් දුන්නොත් ACB ඡාපය කියලා. ACB ඡාපයෙන් කේන්ද්‍රය ආපාතනය කරපු කෝණය තමයි මේ තියෙන්නේ θ. සාධාරණව ලියුවා. ඒ වගේම මේ වගේ තව ලක්ෂයක් ගත්තාම ADB කියන ඡාප කොටසින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය තමයි මෙන්න මෙතන AOB කියන පරාවර්ත කෝණය. එහෙනම් අපිට මුලින්ම ඔන්න හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ යම් කිසි ඡාප කොටසකින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය. ඒකට රූපයක් අරගමු මෙන්න මෙහෙම රූපයක් අදින්න මුලින්ම. අර කලින් කියපු ටික ලියා ගන්න යන්නේ නැහැ. ඒ ටික අපි දැන් දන්න ටික දැනගෙන ඉන්න ඕනේ ටික. මෙන්න මෙයාගෙන් දැන් පටන් ගමු. වෘත්තයක් අදින්න AB කියන සුළු ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය කවුද කියලා ලියන්න යන්නේ. එහෙනම් අරයන් දෙකක් අරගන්නවා. මෙන්න මේ විදිහට.
මේ තියෙන ඡාපයෙන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය මෙයයි. කෝණේ නම AOB කෝණය වෙනවා. AOB කෝණය. කවුද AOB කෝණය? ලියාගන්න යා. AOB කෝණය. ඊට පස්සේ බලමු මේ මහා ඡාපය මගින් AB මහා ඡාපය මගින් AB මහා ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය කියලා යාවත් ලියමු. AB මහා ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. AB මහා ඡාපයෙන් මේ ලොකු ඡාපයෙන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. සුළු ඡාපයෙන් කේන්ද්‍රය ආපාදනය කළේ මෙයා. මේ කොටසින් කේන්ද්‍රය ආපාදනය කළේ මෙයා. මහා ඡාපයෙන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය එතකොට පරාවර්ත කෝණයක් ලැබෙන්නේ. මෙන්න මේ කෝණය. එහෙනම් මේ මහා ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන්නේ මේ කෝණය. මේ පරාවර්ත කෝණය. එහෙනම් එයාගේ නම එතකොට AOB කිව්වත් වැරදිනේ මෙයාමනේ. AOB පරාවර්ත කෝණය. එහෙනම් මේකේ උත්තරේ එන්න ඕනේ AOB පරාවර්ත කෝණය කියලා. AOB පරාවර්ත කෝණය. AOB පරාවර්ත කෝණය. එහෙනම් ඔන්න මුලින්ම මේ පාඩමේදී අපට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ යම් කිසි ඡාපයක් මැදින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. ඊට පස්සේ තව අවශ්‍ය වෙනවා මෙන්න මෙහෙම කෙනෙක්. මේක ලියාගෙන ඊගාවට බලන්න. කලින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. මේ AB කියන ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය කලින් අපි කතා කරේ. දැන් බලන්න වෙනද AB කියන ඡාපයෙන් මෙන්න මේ කියන සුළු ඡාපයෙන් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය මෙයා. AB කියන සුළු ඡාපයෙන් මේ ඉතිරි ඡාප කොටස ආපාදනය කරන කෝණය මෙන්න මෙහෙම කෙනෙක් කියනවා. දැන් ඕකෙදින් මෙහෙම අදින්න උනත් පුළුවන්. මේ කියන සුළු ඡාපය මගින් ඉතිරි ඡාපය ඕනෑම තැනකට මත පිටි ලක්ෂයකට ඉරිදයක් යනදාම අපි එයාට කියනවා ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය. AB සුළු ඡාපය මගින් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය. මෙතන C නම් ACB වෙනවා. AB සුළු ඡාපය මගින් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය ACB වෙනවා. එහෙනම් ඒකත් වචනෙන් ලියාගමු. AB සුළු ඡාපය මගින් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය සමානයි ACB වෙනවා. දැන් මේ දෙකල වලින් මේ මහා ඡාපය මගින් ඉතිරි ඡාපය සුළු ඡාපය ආපාදනය කරන කෝණය මෙන්න මේ කෝණය. එමෙන්නද මේ මහා ඡාපය මගින් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය. එතකොට මහා ඡාපය මේ ටිකනේ. ඒ ඡාපයේ දෙකල වලින් පටන් ගත්තාම ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය මෙයා. එයා D නම් ADB කෝණය වෙනවා. AB මහා ඡාපය මගින් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය ADB කෝණය වෙනවා. දෙකල වලින් පටන් ගත්තා ඉතිරි ඡාපය ආපාදනය කළා. ඒක ලියමු ඊගාවට. AB මහා ඡාපය මගින් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය සමානයි ADB වෙනවා. එහෙමනම් මේ පාඩමේදී මේ අපි කතා කරන්න යන ඉතාම වැදගත් පාඩමේ මුලින්ම අපිට ඔන්න ඔය කියපු හතර දෙනාව පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එක්කෙනෙක් තමයි සුළු ඡාපයෙන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය, සුළු ඡාපයෙන් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය. මහා ඡාපයෙන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය, මහා ඡාපයෙන් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය. ඔය හතර දෙනා හොඳට පැහැදිලිව හඳුනාගත්තට පස්සේ තමයි අපිට මේ පාඩමේ ඉතිරි කොටස් වලට යන්න පුළුවන්. දැන් බලන්න මෙතන ඉන්න ඔය කියපු හතර දෙනාම එකට ඇදලා තියෙනවා. ඔන්න දැන් මම කියනවා මෙන්න මේ කෝණය ගැන. මේ කෝණය කවුද? AB සුළු ඡාපය මගින්
කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. මේ කෝණය කවුද? AB සුළු ඡාපය මගින් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය. මෙතන පරාවර්ත කෝණය කවුද? AB මහා ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. මේ කෝණය කවුද? AB මහා ඡාපය මගින් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණ. එහෙනම් මේ වගේ රූප සටහනක ඉන්නවා කෝණ හතරක්. මේ හතර හොඳට විස්තරව කියාගන්න පුළුවන්. මෙයා කවුද කිව්වොත් කියාගන්න පුළුවන් වෙන්න ඕනේ. මෙයා කවුද? සුළු ඡාපයෙන් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය. මෙයා කවුද? මහා ඡාපයෙන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. මෙයා කවුද? සුළු ඡාපයෙන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. එතකොට මේ අන්තිම එක්කෙනා මෙයා කවුද? මහා ඡාපයෙන් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය. ඔය හතර දෙනාව හොඳට හඳුනගන්න තමයි 31 එක අභ්‍යාසයේ තියෙන්නේ. 31 එක අභ්‍යාසයේ පළවෙනි ගාන පටන් ගන්න. 31 එක අභ්‍යාසයේ පළවෙනි ගාන. රෝමිලක්ක එකෙන් කියනවා එක ඒ රූපයේ සුළු ඡාපය මගින් මෙන්න සුළු ඡාපය. සුළු ඡාපය මගින් ඉතිරි ඡාප කොටස මත ආපාදනය කරන කෝණයක් අදින්නලු. සුළු ඡාපය මගින් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණයක් අදින්නලු. මෙන්න මේ විදිහට අදලා තියෙන්න ඕනේ. AB සුළු ඡාපය මගින් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණයක්. ඉතින් මේක මෙතෙන්ටම අදින්න ඕනේ කියලා කන්නේ මේක මෙහෙම ඇද්ද වුණාට මේ පැත්තට ඇඳලා කමක් නැහැ. හැබැයි මේ ලක්ෂ දෙකෙන් පටන් ගන්න ඕනේ. මේ ඉතිරි ඡාපය මතදී එකතු වෙලා තියෙන්න ඕනේ. දෙක. B රූපයේ සුළු ඡාපය මගින්. එතන සුළු ඡාපය මගින්. සුළු ඡාපය මගින් සුළු ඡාපය මෙහෙම. සුළු ඡාපය මගින් කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය. කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය. මෙන්න මෙහෙම ඇදලා තියෙන්න ඕනේ. කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. AB සුළු ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. තුන්වෙනිය. C රූපය මහා ඡාපය මගින් මහා ඡාපය මෙයානේ මහා ඡාපය. මෙන්න මහා ඡාපය. මේ මහා ඡාපය මගින් ඉතිරි ඡාප කොටස මත ආපාදනය කරන කෝණය. මේ මහා ඡාපය මගින් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය. මේ දෙකල වලින් පටන් ගන්න වෙනවා මේ විදිහට. මෙන්න මහා ඡාපය මගින් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය. අන්තිම එක්කෙනා D රූපේ මහා ඡාපය මගින් මහා ඡාපය. මෙන්න මහා ඡාපය. මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. මේ මහා ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. කේන්ද්‍රය මෙන්න කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. මහා ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. අපි අර කලින් යන කෝණ හතර දෙනා තමයි උතන දීලා තියෙන්නේ. බලන්න ඔය විදියට තියෙනවද කියලා ඔය හතර දෙනාම. ඊට පස්සේ තව ගණනක් හදමු. දෙවෙනි ගණනට උත්තර කියලා යමු. දෙවෙනි ගණන සම්පූර්ණ කරන්න. දෙවෙනි ගැටලුවේ කියනවා රූප සටහන 90 AB සුළු ඡාපය මගින් AB සුළු ඡාපය මගින් මෙන්න මේ ඡාපය මගින් AB සුළු ඡාපය මගින් වෘත්තයේ ඉතිරි ඡාප කොටස මත ආපාදනය කරන කෝණය.
වෘත්තයේ ඉතිරි ඡාපය මත ආපාදනය කරන කෝණය මෙන්න දෙකලවලින් ආවා. මෙන්න මේ කෝණයයි ඔයගලත් එකෙන් අහන්නේ. මේ ඡාපය මගින් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය AYB කෝණය. එහෙම තේරෙනවා හරි දාගන්න. දෙවෙනියක්. වෘත්තයේ කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය. මේ ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. මේ තියෙන්නේ මෙයා. මෙතන කෝණය. AOB කෝණය. AOB. ඊට පස්සේ B වල ගොවිලක්කන් දෙකේ AB මහා ඡාපය මගින් මෙයා සුළු ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය මේ වගේ විශේෂ අවස්ථාවකට තේින්න පුළුවන්. මේ තියෙන්නේ අපි කලින් කතා කරපු සාමාන්‍ය අවස්ථාව. ඒක තව පොඩ්ඩක් එහාට තල්ලු කරාම මෙන්න මෙහෙම අවස්ථාවක් වෙන්නත් පුළුවන්. සුළු ඡාපය මගින් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය. තව සමහර වෙලාවට මෙයා හරියට මේ රේඛාව මතම වැටිලා විස්කම්භයක් වෙලා ඉන්නත් පුළුවන්. මෙන්න සුළු ඡාපය මගින් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය. හැබැයි මහා ඡාපය වගේ එහෙම විශේෂ අවස්ථා කියලා ලැබෙන්නේ නැහැ. ඔය වගේ වෙන්නේ නැහැ. තුන්වෙනි ගාන සම්පූර්ණ කරන්න රූපය අදින්න එකත් බලමු. තුන්වෙනි ගැටලුවේ එක ගොවිලක්ක එකකින් කියනවා. PQ සුළු ඡාපය මගින් PQ සුළු ඡාපය මගින් PQ කියන සුළු ඡාපය තමයි මෙයා. PQ සුළු ඡාපය මගින් වෘත්තයේ ඉතිරි ඡාප කොටස මත ආපාදනය කරන කෝණය. ඉතිරි ඡාපය තමයි මෙයා. එහෙනම් එයා මත යම්කිසි එක්තැනක ආපාදනය වෙලා තියෙනවා මෙන්න මෙතන. ඉතිරි ඡාපය මත ආපාදනය වෙලා තියෙනවා මෙන්න මේ කෝණය ගැනයි ඔය කියන්නේ. කෝණය කවුද කියලා අහන්නේ. එතකොට PXQ කෝණය. PXQ PQ කියන සුළු ඡාපය මගින් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය PXQ කියලා එනවා. ගොවිලක්කන් දෙක. PQ සුළු ඡාපය මගින් වෘත්තයේ කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. මේ සුළු ඡාපයෙන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය මෙයා. POQ කෝණය. POQ. ගොවිලක්කන් තුන. PQ සුළු ඡාපය මත ඕනෑම ලක්ෂ්‍යයක් ලකුණු කර එය y ලෙස නම් කරන්න. ඕනෑම ලක්ෂ්‍යයක් ලකුණු කර එය y ලෙස නම් කරන්නලු. PQ සුළු ඡාපය මත ඕනෑම ලක්ෂ්‍යයක් ලකුණු කර එය y ලෙස නම් කරන්න. POY කෝණය හඳුන්වන්න. POY කෝණය. PYQ කෝණය. PYQ කෝණය හඳුන්වන්න. මෙන්න මේ කෝණය කවුද කියලා අහනවා. PYQ කෝණය මෙන්න මේ කෝණය කවුද කියලා අහන්නේ. එහෙනම් මේ කෝණය මේ මහා ඡාපය මගින් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය. PQ මහා ඡාපය මගින් PQ මහා ඡාපය මගින් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය. එහෙම ලියලා තියෙන්න ඕනේ. PQ මහා ඡාපය මගින් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය. අන්තිම එක. PQ මහා ඡාපය මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය ලියන්න. මහා ඡාපය මගින් කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය මෙන්න මේ කෝණයනේ පරාවර්ත කෝණයනේ. එහෙනම් එයාගේ නම POQ පරාවර්ත කෝණය. POQ පරාවර්ත කෝණය. එහෙමනම් දැන් අපි යන්නේ හදන්නේ මේ පාඩමේ ඉතාම වැදගත්. ඒ තමයි මොකද්ද මේවා තියෙන සම්බන්ධතාවය? ප්‍රමේය හඳුනා ගන්න. ප්‍රමේය. මෙන්න මේ අපි ඉගෙන ගත්ත කෝණ හතර අතර තියෙනවා යම් සම්බන්ධතාවයක්. ඉන්නේ හතර දෙනාම ඉගෙන ගන්නයි යන්නේ. ලියන්න අනුමාත්‍රිකාව ප්‍රමේයම කියලා ලියමු. ප්‍රමේය මේ පාඩමේ හම්බ වෙන ප්‍රමේය 1.
ප්‍රමේය මේ ප්‍රමේය කියන මෙන්න මෙහෙම දෙයක්. මෙන්න මේ සුළු ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. ඡාපයක් මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. මේ ආපාදනය කරන කෝණය මේ ඉන්න පරිධිය ආපාදනය කරන කෝණය. ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය. මේ කෝණ දෙක අතර තියෙන ඉතා විශේෂ සම්බන්ධතාවය තමයි මෙයාගෙන් වගේ දෙගුණයක් වෙනවා මෙයා. මේ කෝණයේ අංශක 30යි නම් මෙයා අංශක 60ක් වෙනවා. කොහොමද මෙයාට වඩා විශාල වෙන්න බෑ. ඒකත් හරියට හඳුනා ගන්න ඕනේ. සමහර ළමයි මෙයා 30යි කියලා අරගෙන මෙයා 60යි කියලා ගන්නවා. එහෙම වෙන්න විදිහක් නැහැ නේ. මෙයා ඈතට ගිහිල්ලා එකතු වෙන්නේ. ඒ කියන්නේ මෙතන කෝණය තමයි පොඩි. එයා වගේ දෙගුණයක් වෙනවා මෙයා. ඔන්න ඊටාම වැදගත් විශේෂ ප්‍රමේයක්. වෘත්තයක ඡාපයක් මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණයෙන් දෙගුණයක් වෙනවා. එහෙනම් මේ වගේ රූපයක් දැන් මෙතනින් පස්සේ දැක්ක ගමන් මෙයා වගේ දෙගුණයක් කියලා මෙයා මතක් වෙන්න ඕනේ. මේ කෝණයේ අංශක 30යි නම් මෙයා ඒ වගේ දෙගුණයක් වෙනවාමයි. ඔක පරාවර්තක කෝණයකට හරි. බලන්න මහා ඡාපය මේ ඉන්නේ මහා ඡාපය. මහා ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය මෙයා. මේ මහා ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය මෙයා. මහා ඡාපය මගින් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය මෙයා. එහෙනම් මේ ප්‍රමේය එතනක් තියෙනවා. මෙයා වගේ දෙගුණයක් වෙනවා මෙයා. මෙතන කෝණය අංශක 120ක් වුණොත් මෙයා 240ක් වෙනවා. ඒ වගේ දෙගුණයක්. කේන්ද්‍රය ආපාදනය කරන කෝණය ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක්. කේන්ද්‍රය ආපාදනය කරන කෝණය ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක්. එහෙනම් මේ රූප දෙකම අදිමු. රූප දෙකම අදිමු. මෙයා යටින් ප්‍රමේය ලියාගෙන යමු. මෙයා පැත්තට පොඩියට අදිමු. මෙයා යටින් ප්‍රමේය වචන ලියමු. වචන ලියමු මෙයා යටින් වෘත්තයක ඡාපයක් මගින් වෘත්තයක ඡාපයක් මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය එම ඡාපය මගින් ඉතිරි කොටස ආපාදනය කරන කෝණය මෙන් දෙගුණයකි. එම ඡාපයෙන් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය මෙන් දෙගුණයකි. එම ඡාපය ඉතිරි ඡාපය ආපාදනය කරන නැත්නම් ඉතිරි කොටස ආපාදනය කරන කෝණය මෙන් දෙගුණයකි. කටපාඩමේ තියෙන්න ඕනි ප්‍රමේය. ඔප්පු කරන්නත් දැනගෙන ඉන්න ඕනි ප්‍රමේය. සාමාන්‍ය පෙළ විභාගයේදී අපි සමහර ප්‍රමේයන් ඔප්පු ගන්න දැනගෙන ඉන්න බෑ. මහ ගොඩක් නෑ ඒකට ටිකයි තියෙන්නේ. ඒකෙන් එකක් මෙයා. අපි මේක ඔප්පු ගන්න යන්නේ පස්සේ. මුලින් ප්‍රමේය හඳුනා ගමු. ඡාපයක් මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය ඉතිරි කොටස ආපාදනය කරන කෝණය මෙන් දෙගුණයක් වෙනවා. ඒක වචනෙන් ලියාගෙන දැන් ඔන්න සංකේත වලින් ලියමු. AOB කෝණය සමාන වෙනවා. මෙයා සමාන වෙනවා දෙගුණයක් මෙයාට. ADB. දෙගුණයක් ADB. මෙයා වගේ දෙකක් මෙයා වෙනවා. මේ ලියාගත්ත දැන් යටින් මෙයා ලියාගන්න. 31 දෙක අභ්‍යාසය 169 පිටුව පටන් ගන්න පළවෙනි ගානේ x හොයන්න තියෙනවා. හොයන්නේ ටිකේ x. පළවෙනි ගානේ. මේ සෑම තැනම මේ දෙන්නේ කේන්ද්‍රය කියලා දීලා තියෙනවා. එහෙම කේන්ද්‍රය නොවුන නම් අපිට මේ අය හොයන්න බෑ. මේ සෑම තැනම කේන්ද්‍රය.
මේ ඔක්කොගෙම x හොයන්න කියලා කියන්නේ x හොයන්න නොදන්නා කෙනාව හොයන්න. දැන් මෙතන මේ ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය CI. එහෙමනම් x වෙන්න ඕනේ එකෙන් භාගයයි. මේ ඡාපය ආපාදනය ඉතිරි ඡාපය ආපාදනය කරන්නේ මේකෙන් භාගයයි x සමානයි අංශක 50යි. ගෝවිලක්කා එකට එන්න ඕනේ x සමානයි අංශක 50යි කියලා. ගෝවිලක්කම් දෙක. මෙයා ඒ වගේමයි. මෙන්න ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය x ඉතිරි ඡාපය ආපාදනය කරන 30යි. එහෙනම් මෙයා වගේ දෙගුණයක් මෙතන අංශක 60ක් වෙලා තියෙන්න ඕනේ. අංශක 60යි. 30 ඒව දෙකක් 60යි. එහා පැත්තේ රූපේ දිහා සමහර වෙලාවට විශේෂ අවස්ථාවෙන් පැහැදිලිව නොපෙනෙන්න පුළුවන්. මෙන්න මේ කියන සුළු ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය 50යි. සුළු ඡාපය මගින් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය කීයද කියලා අහන්න. එහෙනම් සුළු ඡාපය හඳුනා ගන්න මේ ඉන්නේ සුළු ඡාපය. එයා මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය 50යි. එහෙනම් පරිධිය ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය මේකෙන් භාගයක් වෙන්න ඕනේ 25යි. x සමානයි 25යි. මෙතන කෝණය 25යි. මෙතන x අහන්නේ. x කියන්නේ කවුද? මේක x කියලා කියන්නේ මහා ඡාපය මගින් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය. මේ මහා ඡාපය මගින් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය තමයි x කියන්නේ. එහෙනම් එයා මෙන්න මෙයාගෙන් භාගයයි. මේ විදිහට රූපෙ දුන්නාම සමහර ළමයිට මේකෙන් ඔය කියන ප්‍රමේය පේන්නේ නැහැ. මේ ප්‍රමේය නිතර මේ ප්‍රමේය එක්ක වැඩ කළාම ප්‍රමේය ගණන් හදුවාම මේවා පේනවා. හැබැයි මේ පරාවර්ත කෝණ තියෙන අවස්ථාවේදී මේ තරම් පැහැදිලිව ප්‍රමේය පේන්නේ නැහැ. දැන් මෙයා වගේ දෙගුණයක් මෙයා වෙනවා. එහෙනම් අපිට මෙයා හොයාගන්න වෙනවා මෙයා හොයන්න කලින්. මේ කෝණය 50යි නම් මෙතන කෝණය 310යි. ලක්ෂයක් වටා කෝණ වල එකතු 360ක් ඉන්නවා. මෙයා 310යි. ඒකෙන් භාගයයි එතකොට මෙයා 310 දෙකට බෙදුනාම 155යි කියලා එනවා. 155යි. x සමානයි අංශක 155යි. ඊට පස්සේ මෙතන x කීයද කියලා අහන්නේ. x කියා ගන්න පුළුවන් මෙයා දන්නවා නම්. මෙයාගෙන් භාගයයි x. මෙයාව හොයාගන්න පුළුවන් මෙයාව දන්නවා නම්. අන්න එතකොට මෙයායි එයා වගේ දෙගුණයක් මෙයා 160යි. එතන කෝණය 160යි. මෙයා 160 හින්දා මෙයා 200යි. 360න් 160ක් අඩු වුණාම 200යි. මෙයා 200 හින්දා එකෙන් භාගයයි මෙයා 100යි. තව ඉස්සරහට අපි ඉගෙන ගන්නවා ප්‍රමේයක් මීට වඩා ලේසි ප්‍රමේයක් 11 වසරේදී. එතෙන්දි මෙයා 100යි කියන එක මීට වඩා ලේසියෙන් ගන්නවා. දැන්ට ඔහොම තමයි හොයන්න වෙන්නේ. මෙයා 80 හින්දා මෙයා 160යි, මෙයා 160 හින්දා මෙයා 200යි, මෙයා 200 හින්දා මෙයා 100යි. මෙතන තියෙනවා කියපු විශේෂ අවස්ථාව. මේ බලන්න මේ ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය මේ තියෙනවා. ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය මෙයා. එහෙමනම් මෙයාගෙන් භාගයයි මෙයා. මෙයා 70 නම් මෙයා 35යි. එකෙන් භාගයයි 35යි. ඊට පස්සේ මේ තියෙන වෘත්තයේ ආරයන්. වෘත්තයේ ආරයන් සමානයි. එහෙමනම් ඉස්සරහින් ඉන්න කෝණ දෙක මේ සමද්විපාත ත්‍රිකෝණයක් ඉඳලා මේ දෙන්න සමානයි. මෙයා 35 කියන්නේ මෙයාගේ 35ම වෙනවා. 35යි. x සමානයි 35යි. කියන උත්තර ටික ඇවිල්ලා දෙන්න ඕනේ. අපි දෙවෙනි ගානේ උත්තර ටික කියලා ඉමු. ඒවත් උත්තර ටික හොයාගන්න, පැත්තක ලියාගන්න ඉක්මනට උත්තර ටික හොයාගෙන ඊට පස්සේ උත්තර ටික කියමු. බලමු මේකේ. බලන්න. පහක් දැක්කන එකේ කුත්තේ කේන්ද්‍රයේ ඕමගින් දැක්වේ. දියේද දත් වලට අනුව හේතු දක්වමින් y වල අගය සොයන්න. එහෙනම් මෙතන y වල අගය කීයද කියලා අහන්න. මේ තියෙන කේන්ද්‍රය ආපාදනය කරන කෝණය 100යි. එහෙනම් y වල අගය එකෙන් භාගයයි. ඒකෙන් භාගයක් අංශක 50යි කියලා එනවා. y සමාන වෙන්න ඕනේ අංශක 50ට. මේ 100යි එයාගෙන් භාගයක් 50යි. ඊට පස්සේ මෙතන
මෙයාගෙන y හොයන්න ඔය පැත්තම මේ ඇරෙන්න වෙන ක්‍රමයක් තියෙනවා තව. සමද්විපාත ත්‍රිකෝණයක් නේ. සමද්විපාත ත්‍රිකෝණය. මෙයා 90යි. එහෙනම් ඉතින් දෙන්නම අංශක 90යි. සමද්විපාත ත්‍රිකෝණයක් උත්තේ අරයන් සමාන හින්දා මේ අංශක 45ක් වෙන්න ඕනේ. දෙන්නම 45 45 ගානේ වෙනවා. අපි දැන් මේ කතා කරපු ක්‍රමයෙන් ගන්නත් පුළුවන්. කතා කරපු ක්‍රමයෙන් කොහොමද ගන්නේ? බලන්න. CB කියන ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය අංශක 90යි. CB ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය 90යි. එහෙනම් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය මෙතන අංශක 45ක් වෙන්න ඕනේ. මෙයා 45 ඉඳන් මෙයාත් 45යි. තුන්වෙනි ගාන ABC 70යි. ABC කෝණය මේ සම්පූර්ණ කෝණය 70යිලු. ACB 60යි. ACB 60යි. මේ සම්පූර්ණ කෝණය 60යි. එහෙනම් y කීයද කියලා අහනවා. y හොයාගන්න පුළුවන් මෙතන කෝණය දන්නවනම්. මෙතන කෝණය හොයාගන්න පුළුවන්. මෙයා 70යි, මෙයා 60යි, 70යි 60යි එකතු කරලා ත්‍රිකෝණයේ කෝණ තුන එකතු 180 ඉඳලා මෙයා හෙව්ව හැකි. 70යි 60යි එකතු වුණාම 130යි. එහෙමනම් 180 න් 130ක් අඩු වුණාම මේ කෝණයේ අංශක 50යි. මෙතන කෝණය 50යි. මෙයා 50යි කියන්නේ නම් මෙතන කෝණය ඒ වගේ දෙගුණයක් 50 ඒව දෙකක් අංශක 100ක් වෙන්න ඕනේ. y සමානයි 100යි. ආපහු බලන්න ඒක පැහැදිලිද කියලා. ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතු 180යි, මෙයා 70යි, මෙයා 60යි. 70යි 60යි එකතු වුණාම 130යි. ඒ කියන්නේ මෙයා 50යි. මේ කෝණය 50යි කියන්නේ මේ ටික 100ක් වුණා. මෙතන y කීයද කියලා අහනවා. y කියන්න පුළුවන් මේ ටික දන්නවනේ. මේ තියෙන සමද්විපාත ත්‍රිකෝණය. මේ ටික 20යි කියන්නේ මේ ටිකත් 20යි. ඒ වගේම මෙයා සමද්විපාත ත්‍රිකෝණය. මේ ටික 30යි කියන්නේ මේ ටිකත් 30යි. එහෙනම් 30යි 20යි එකතු වුණාම මේ කෝණය අංශක 50යි. මේ ටික 50යි. මේ ටික 50යි නම් මේ ටික 100යි. y සමානයි 100 වෙන්න ඕනේ. අන්තිම මෙතන කියනවා. y කීයද කියලා අහන්නේ. y හොයාගන්න පුළුවන් මේ එහා පැත්තේ කෝණය ගන්න ඕනේ. මේ මහා ඡාපය වගින් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය 110යි. එහෙනම් මේ ටික අංශක ඒ වගේ දෙගුණයක් 220ක් වෙන්න ඕනේ. මේ ටික 220යි නම් මෙයා හොයාගන්න පුළුවන් 360න් 220ක් අඩු වුණාම 140යි. y සමානයි 140යි. මෙතන කලින් අපි හදපු ගානක් වගේ මේ මෙතන ගාන වගේම තමයි මෙයා. මේ ටික 110 නම් මේ ටික හොයාගන්න පුළුවන්. ඒකෙන් භාගයයි 55යි. මේ ටික 55යි. මේ තියෙන සමද්විපාත ත්‍රිකෝණය. මේ ටික 55 කියන්නේ මෙයා 30යි. මේ සමද්විපාතින්ද මෙයා 30යි. එහෙනම් 55න් 30ක් අඩු වුණාම 25යි මේ පැත්ත. මේ පැත්ත 25යි. දැන් සමද්විපාත ත්‍රිකෝණයක් ඉඳලා මේ ටික 25යි නම් මෙයත් 25යි. y සමානයි 25යි කියලා එනවා. බලන්න එහා පැත්තේ තියෙනවා ගණන් තුන. හොයාගන්න උත්තර ටික. බලන්න මෙතන. බලන්න මේ කෝණයේ අංශක 70යි. අපිට අහන්නේ y කීයද කියලා. දැන් මේකදී අපිට නිර්මාණයක් කරගන්න පුළුවන්. මෙහෙම හදගත්තොත් මෙන්න සමද්විපාත ත්‍රිකෝණය. මේ සමද්විපාත ත්‍රිකෝණය. ඒ කියන්නේ මේ දෙපැත්තේ ඉන්න කෝණ දෙක සමානයි. මේ දෙපැත්තේ ඉන්න කෝණ දෙක සමානයි. ඒ වගේම මේ දෙපැත්තේ ඉන්න කෝණ දෙක සමානයි. ඒ වගේම මෙය සමද්විපාතයි. මේ දෙන්න සමද්විපාතයි. එතකොට මේ දෙපැත්තේ ඉන්න කෝණ දෙක සමානයි. මේ දෙන්නත් සමානයි. එහෙනම් මේ දෙන්න සමානයි. එතකොට මේ ලොකු කෝණ දෙක සමාන හින්දා මෙයත් yම වෙන්න ඕනේ. මේ කෝණයත් yමයි. මෙයත් y, මෙයත් y. මේ ටික 70යි කියන්නේ මේ ටික අංශක 140ක් වෙනවා. මෙයා 140යි. ඒ වගේ දෙගුණයක්. දැන් අපට අවශ්‍ය y හොයාගන්න. මෙතන ඉඳන් මෙතන රේඛාවක් යනදාම මේ පාත් දෙක සමානයි. මෙයා y කියන්නේ මෙයත් y. මෙයා y කියන්නේ මෙයත් y. එහෙනම් y එකතු කිරීම y 70යි කියලා එනවා. එහෙනම් ලේසියෙන්ම y සමානයි දෙකට බෙදුනහම අංශක 35යි කියලා එනවා.
ඊගාව බලමු මෙතන රූපේ දිහා බලන්න y කො හොයන්න කියලා තියන්නේ මේ බලන්න මේ තියෙන්නේ කේන්ද්‍ර ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය මෙන්න මේ ඡාපයෙන් මෙන්න මේ කියන ඡාපයෙන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය මෙයා ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය මෙයා එහෙමනම් මේ කෝණය දන්නවනම් මෙයාව හොයාගන්න පුළුවන් මෙයාව දන්නවනම් මෙයා කීයද කියලා කිව්ව හැකියි මේ තියෙන සමද්විපාත ත්‍රිකෝණය මේ ටික 50 කියන්නේ මේ සම්පූර්ණ කෝණයත් 50යි මේ කෝණය 50යි කියන්නේ මේ කෝණය 50යි කියන්නේ මේ කෝණයත් 50යි එහෙනම් 50යි 50යි එකතු වුණාම 100යි ඒ කියන්නේ මෙතන කෝණය අංශක 80ක් කියලා එනවා මේ අංශක 80යි මෙතන කෝණය අංශක 80ක් කියලා එනවා මෙයා 80යි නම් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය 80යි ඒකෙන් භාගයයි y සමානයි කියලා එනවා අංශක 40යි y වලගේ අංශක 40ක් වෙනවා බලන්න ඊගා රූපේදී ඒක නම් ලේසි y වලගේ හොයාගන්න තිබ්බ මෙයා දන්නවනේ මේ කෝණය දන්නවනම් y වලගේ හෙව්වේ මෙයා 130යි කියන්නේ මෙතන කෝණය දන්නවා ඒකෙන් භාගයයි 130න් භාගයක් කියන්නේ අංශක 65යි මේ කෝණය 65යි මෙයා 65යි නා 180 65ක් කඩිනාම y වලගේ කීයද කියලා එනවා y සමාන වෙනවා 115යි අංශක 115යි y සමානයි 115ක් කියලා එනවා එහෙනම් මේ පාඩමට අදාළව ප්‍රමේය අපි හඳුනාගත්තා. ඊට පස්සේ තියෙන්නේ මේ ප්‍රමේය ඔප්පු කරලා පෙන්නන්න යම් කිසි ප්‍රමේයන් එහෙම තියෙනවනේ. අර ප්‍රමේයන් ගණන් හදාගෙන යනවා. ඊට පස්සේ ප්‍රමේය ඔප්පු කරලා පෙන්නනවා, සාධනය කරලා පෙන්නනවා. ඒකෙම වෙනවා කියනවා. දැන් සාමාන්‍ය පෙළ විභාගයට අපි දැනගෙනම සිටිය යුතු. සාධනය දැනගෙනම සිටිය යුතු ප්‍රමේයන් 10ක් තියෙනවා. ඒකෙන් එකක් තමයි එතකොට මෙන්න මේ දැන් අපි සාධනය කරන්න යන ප්‍රමේය. එහෙනම් ලියන්න අනුමාතිකාව ප්‍රමේය සාධනය. ප්‍රමේය සාධනය ක්‍රමයක් සාධනය කරපු ක්‍රමයක් තිබ්බා. ක්‍රමයේ සාධනය කරපු ක්‍රමය තමයි පිළිවෙල තමයි දත්තය ලිව්වා. සාකය ලිව්වා සාධනය කරන්න ඕන දේ. නිර්මාණය ලිව්වා. නිර්මාණයක් තියෙනවා නම් නිර්මාණය ඊට පස්සේ සාධනය. ක්‍රමයක් සාධනය කරපු පිළිවෙල නෙමෙයි තියෙන්නේ. දත්තය, සාකය, නිර්මාණය, සාධනය කියන කොටස් හතර. දත්තය, සාකය, නිර්මාණය, සාධනය. එහෙනම් මේ ප්‍රමේය දත්තය තමයි පේන දේ ඕ කේන්ද්‍රය වූ වෘත්තයේ AB සුළු ඡාපයේ මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය AOB ද ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය ACB ද වේ. ඔන්න පේන දේ දත්තය දීලා තියෙන දේ ඕ කේන්ද්‍රය වූ වෘත්තයේ AB සුළු ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය AOB ද ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය ACB ද වේ. ඒ දත්තය. ඊට පස්සේ සාකයු සාධනය කරන්න ඕනේ දෙයක්. සාධනය කරලා පෙන්වන්න ඕනේ ප්‍රමේය. එහෙනම් ප්‍රමේයන් කිව්වේ මොකද්ද? කේන්ද්‍රය ආපාදනය කරන කෝණය ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක්. එහෙනම් සාකයු ලියවෙන්න ඕනේ AOB සමානයි දෙගුණයක් ACB බව. දෙගුණයක් ACB බව. බව කියලාත් අකට ලියුවනේ. AOB සමානයි දෙගුණයක් ACB බව තමයි මේ ඔප්පු කරලා පෙන්වන්න යන්නේ. ඊට පස්සේ මේකට නිර්මාණයක් තියෙනවා. මෙයා වගේ දෙගුණයක් බව ඔප්පු ගන්න නිර්මාණයක් අපි කරගන්නවා. නිර්මාණය තමයි C ගේ ඉඳන් ඌට රේඛාවක් ඇදලා එයා තව ටිකක් දික් කරගෙන එතන D කියලා ලියා ගන්නවා. මෙන්න කරපු නිර්මාණය. C ගේ ඉඳන් ඌට රේඛාවක් ඇඳලා අවයක් ඇඳලා ඒක දික් කරලා D කියලා ලියාගත්තා. එහෙනම් නිර්මාණය තමයි O හරහා CD රේඛාව ඇදීම. නැත්නම් CO ආරය D දක්වා දික් කිරීම උන නිර්මාණය කරපු දේ. ඊට පස්සේ සාධනය.
ඔතෙන්ට එනකන් ඔය ටික ලියාගමු සාධනය හිතන්න. දැන් ඕනේ මෙයා මේ කෝණය වගේ දෙගුණයක් බව පෙන්න ගන්න. මෙන්න මේ කෝණය මෙයා වගේ දෙගුණයක් බව පෙන්න ගන්නයි ඕනේ. දැන් අපිට බැලුවම මෙන්න මෙහෙම පේනවනේ. මේ ඉන්නේ සමද්විපාත ත්‍රිකෝණය. සමද්විපාත ත්‍රිකෝණය. මේ ඉන්නේ සමද්විපාත ත්‍රිකෝණය. මේ පාත් දෙක සමානයි උද්දේ අරයන් හින්දා. ඒ හින්දා මෙතන කෝණය A වුණොත් මෙයත් Aමයි. සිම්පල් Aමයි. ඒ දෙන්න සමානයි. මේ කෝණේ සමානයි. අපි දන්නවා තව ප්‍රමේයක් ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයක් ත්‍රිකෝණයක පාදයක් දික් කරනම සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. මේ දෙන්න එකතු වෙනවා මෙයාට. මෙයත් A නම් මෙයත් A නම් මෙයා දෙකයි A වෙන්න ඕනේ. දැන් ඒ ප්‍රමේය මෙතන තියෙනවා නේද? මේ කෝණයේ මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කරලා බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ දෙකේ එකතුවට සමානයි. එහෙනම් මෙන්න මේ කෝණය 2a වෙනව නේද මේ කෝණය? අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට. දැන් මේ පැත්තේ තියෙන සමද්විපාත ත්‍රිකෝණය. මේ දෙන්න සමානයි. එහෙනම් මෙතන කෝණය සිම්පල් b නම් මෙයත් b. ඒ දෙන්නත් සමානයි. අහපව් එතෙන්ටත් තියෙනවා මේ ප්‍රමේයම ත්‍රිකෝණයක පාදයක් දෙකම සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ දෙන්න එකතුවට සමානයි. මේ දෙන්න එකතුවට මෙයත් සමානයි. එතකොට මෙයා 2b වෙනවා. මෙයා a කියලා ගත්තොත් මෙයා 2a. මෙයා b කියලා ගත්තොත් මෙයා 2b. a හා b සමානද නැද්ද කියලා අපි දන්නේ නැහැ. එහෙම සමාන වෙන්න ඕනෙත් නැහැ. දැන් ඕක තව පොඩ්ඩක් 70කට ගිය රූපයක් යනදොත් මෙන්න මෙහෙම රූපයක් යනදාම a හා b සමාන නෑනේ. ඒක එහෙම වෙන්නේ නෑනේ. එහෙම වෙන්න අවශ්‍යතාවයක් නෑ. මේ දෙපැත්තේ කෝණ දෙක සමාන වෙන්න ඕනේ කියලා එකක් නෑ. සමාන වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. සමාන වෙන්නේ විශේෂ අවස්ථාවක විතරයි. හැබැයි මෙයා a නම් මෙයා 2යි. මෙයා b නම් මෙයා 2යි. දැන් AOD කෝණය සමාන වෙලා තියෙනවා. AOD සමාන වෙලා දෙගුණයක් ACD. AOD කෝණය සමාන වෙලා දෙගුණයක් මෙයාට. ඔකේ එහා පැත්තේ BOD කෝණය සමාන වෙලා දෙගුණයක් මෙයාට. දෙගුණයක් BCD. වම් පැත්ත එකතු කරනවා, දකුණු පැත්ත එකතු කරනවා. මෙයාට මෙයා එකතු වෙනවා, මෙයාට මෙයා එකතු වෙනවා. AOD එකතු කිරීම BOC සමානයි 2ACD එකතු කිරීම 2BCD වෙනවා. වම් පැත්ත එකතු කළා, දකුණු පැත්ත ප්‍රත්‍යක්ෂතාවක්. AOD එකතු කිරීම BOD සමාන වෙනවා AOBට. AOB කියලා ලැබෙනවා. මෙතන පොදු සාධකයේ 2යි කියලා එළියට ගන්න පුළුවන්. පොදු සාධකයේ 2යි කියලා එළියට ගත්තාම ACD එකතු කිරීම BCD වෙනවා. ACD එකතු කිරීම BCDට තනි නමක් තියාගන්න පුළුවන්. මේ දෙන්න වෙනුවටම තනි නමක් තියාගන්න පුළුවන්. මේ කෝණ දෙකේ එකතු වෙනවට තනි නම ACD කියලා. 2යි ACD වෙනවා. 2යි ACD කියලා තනි නමක් කියුවා. අන්තිමට AOB සමාන වෙලා 2 ACD කියන කෝණයට. එහෙමනම් අපි දැන් මේ ඔප්පු කරන්න ගිය ප්‍රමේය ඔප්පු වෙලා තියෙනවා. ඔප්පු කරන්න ගියේ මේ කෝණය මෙහා වගේ දෙගුණයක් බව. අන්තිමට ඔප්පු වෙලා තියෙනවා නම් මේ කෝණය AOB කෝණය මෙන්න මේ කෝණය වගේ දෙගුණයක් බව ඔප්පු වෙලා තියෙනවා. සාධනය වෙලා තියෙනවා. එහෙනම් ඔන්න ඒකෙන් ප්‍රමේය සාධනය වුණා. මොකද්ද ප්‍රමේය? කේන්ද්‍රය ආපාදනය කරන කෝණය ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක් වෙනවා. එහෙනම් දැන් සාධනය ලියන්නයි යන්නේ. පිළිවෙලට ලියන්න පටන් ගමු. නිර්මාණය CD රේඛාව නිර්මාණය කළා. සාධනය ලියන්න වෙන්නේ මුලින්ම AOC සමද්විපාත ත්‍රිකෝණය සැලකීමෙන්.
AOC සමද්විපාත ත්‍රිකෝණයේ සැලකීමෙන් AOD සමානයි 2යි ACD ත්‍රිකෝණයක පාදයක් දික්කම සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. මෙයා සමාන වෙනවා මේ කෝණය වගේ දෙගුණයක්. මෙයා සමාන වෙනවා මේ කෝණය වගේ දෙගුණයක්. ඊට පස්සේ ප්‍රත්‍යක්ෂතාවයෙන් වම් පැත්ත එකතු කරනවා. දකුණු පැත්ත එකතු කරනවා. ලියන්න පටන් ගමු පිළිවෙලට. ACO සමද්විපාත ත්‍රිකෝණය. ACO සමද්විපාත ත්‍රිකෝණය කිව්ව හැකි AOD සමානයි කියලා. AOD කෝණය සමානයි දෙගුණයක් ACD. මෙයා එක. ඊට පස්සේ ඔය විදිහටම BCO සමද්විපාත ත්‍රිකෝණය. මේ තියෙන සාමාන්‍ය පරිභාගයට අපි දැනගෙන සිටිය යුතු ප්‍රමේය සාධනය දැනගෙන ඉන්න ඕනේ. BCO සමද්විපාත ත්‍රිකෝණයෙන් BOD කෝණය සමානයි දෙකක් BCD. මෙයා දෙක. මේ කෝණය මෙයා වගේ දෙගුණයක්, මේ කෝණය මෙයා වගේ දෙගුණයක්. දැන් 1යි 2යි එකතු කරනවා. ප්‍රත්‍යක්ෂතාව වම් පැත්තට දකුණු පැත්ත එකතු කරනවා. එක එකතු කිරීම දෙක. AOD එකතු වෙනවා BOD. දකුණු පැත්ත එකතු වෙනවා. 2යි ACD එකතු වෙනවා 2යි BCD. එහා පැත්තෙන් පොදු සාධකයේ 2යි කියලා එළියට ගන්න පුළුවන්. දැන් AOD කියන්නේ මෙයා. AOD එකතු කිරීම BOD කියන්නේ මෙයා. BOD සමාන වෙනවා තනි නමක් කිව්වා කි AOB කියලා. AOB කෝණය. AOB කෝණය සමාන වෙනවා. එහා පැත්තේ ACD එකතු කිරීම BCD ට තනි නමක් කිව්වා කි ACD කියලා. ACD. එළියේ ඉන්න පොදු සාධකයේ 2යි. 2යි ACD කියලා. එහෙමනම් මෙන්න ප්‍රමේය සාධනය වෙනවා. ඔප්පු වුණා. තනියෙන් ඔය සාධනය ලියා ගන්න පුළුවන් වෙන්න ඕනි. තාම වැදගත් සාධනයක්. මේ ප්‍රමේය භාවිතයෙන් ඊට පස්සේ අපි තව ප්‍රමේයන් දෙකක් ගන්නවා. ඒව සාධනය කරගන්නේ මෙයාගෙම තමයි. මේ ටික ලියාගෙන දැන් බලමු අභ්‍යාසයේ 31 3 අභ්‍යාසය. 31 3 අභ්‍යාසයේ පළවෙනි ගාන ඉඳන් පටන් ගමු. පළවෙනි ගානේ රූපය අදින්න දත්තයේ සාපේය වූ නිර්මාණ ඒව ලියන්න යන්නේ නැහැ. ප්‍රමේය සාධනෙ නෙවෙයිනේ. ඒ ටික ලියන්න අවශ්‍ය නැහැ. සාධනය කියන කොටස විතරයි ඒකට ලියවෙන්නේ ඔය අභ්‍යාසයේ ගැටලු වල. බලන්න එතන කියන දේ පළවෙනි ගාන කියනවා මෙහෙම. O කේන්ද්‍රය වූ වෘත්තයක්. ABC ලක්ෂ පීඩා ඇත. මේ වෘත්තය මත ABC ලක්ෂ පීඩා ඇත. OB සමානයි AB නම් මේක දීලා තියෙනවා. OB සමානයි AB නම් ACB අංශක 30 බව පෙන්වන්න. ACB අංශක 30 බව පෙන්වන්න. මෙයා අංශක 30 බව පෙන්වන්නලු. ඉතින් එහෙනම් අපි දැන් ඉගෙනගත්ත ප්‍රමේයෙන් මෙයා 30 වෙනවනේ මෙයා 60 වුණොත්. මේ කෝණය 60ක් වුණොත් මෙයා එකෙන් භාගයක් 30ක් වෙනවා. මෙයා 60ක් වෙනවද කියලායි දැන් බලා ගන්න ඕනේ. මේ පාද දෙක සමානයි. OB කොහොමද OA ට සමානයි? වෘත්තයේ අරය. එහෙනම් OB සමානයි OA වෘත්තයේ අරය. OB සමානයි AB දත්තය. එම නිසා ABO සමපාද ත්‍රිකෝණයක්. එහෙනම් මුලින්ම කිව්ව හැකි මෙයා සම්පාද ත්‍රිකෝණයක් බව. ඊට පස්සේ සම්පාද ත්‍රිකෝණයක කෝණයක් අංශක 60 ගානේ වෙනවා.
ඒ නිසා AOB අංශක 60යි කියලා ඊට පස්සේ කිව්වේ හැකි. අවසානයේ කිව්වේ හැකි කියලා ගත්ත ප්‍රමේයෙන් මෙයා 60 හින්දා මෙයා 30යි හේතුව ඡාපයක් මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය පරිධි ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක් වෙන හින්දා. එහෙනම් ඔය ටික ලියා ගන්න ඕනේ. AO සමානයි OB. උත්තේ ආවේ OB AB සමානයි BO. දත්තය එම නිසා AO සමානයි OB සමානයි BO. තුන්දෙනාම සමානයි. මෙයා මෙයාට සමානයි, එයා මෙයාටම සමානයි. තුන්දෙනා සමානයි. දැන් කිව්වේ හැකි AOB සමපාද ත්‍රිකෝණයක්. ඔන්න එයා සම්පාද ත්‍රිකෝණයක් බව පෙන්නගත්තා. AOB කියන්නේ සම්පාද ත්‍රිකෝණයක්. සම්පාද ත්‍රිකෝණයක කෝණයක් අංශක 60 වෙනවා. ඒ නිසා AOB සමානයි අංශක 60යි. සම්පාද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයක් අංශක 60 බව අපි දන්නවා. 60ම තුන් දෙනෙක් ඉන්නේ. මෙයා 60 ඉන්න මෙයා 30යි. ACB කෝණය සමානයි 60 බෙදීම 2යි අංශක 30යි. හේතුව මොකද්ද? දැන් ඉතින් ඡාපයෙන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක් ඒ හින්දා අංශක 30ක් කියලා එනවා. අංශක 30යි. දෙවෙනි ගාන උත්සාහ කරන්න. මේ දෙවෙනි ගැටලුව මේ සාධනය කරන්න කියලා අභ්‍යාසයේ දීලා තියෙන ගැටලුව ඉතාම වැදගත් ගාන. මෙයාම මේ අපි මෙතන ඔප්පු කරන එක්කෙනාව 11 වසරේදී ඉගෙන ගන්නවා ප්‍රමේයක් විදිහට. දැන් මේ ඔප්පු කරන්නේ මේ අභ්‍යාසයේ හදන ගැටලුව 11 වසරේදී ප්‍රමේයක් විදිහට ඉගෙන ගන්නවා. දැන් මේක කියන්නේ PQR එකතු කිරීම. PQR එකතු කිරීම PSR සමානයි 180 බව ඔප්පු කරලා පෙන්නන්නලු. මේ දෙන්න 180 බව ඔප්පු කරලා පෙන්නන්නලු. එහෙනම් මේ තියෙන චතුරස්‍රය. මේ ඉන්නේ ඉස්සරහින් ඉන්න සම්මුඛ කෝණ දෙක. ඒ දෙන්න එකතු 180ක් බව ඔප්පු කරලා පෙන්නන්නලු. ඕනෑම වෘත්තයක එහෙනම් මෙහෙම චතුරස්‍රයක් තිබ්බම ඉදම වෙනවා. මේ දෙන්න එකතු 180ක් වෙනවා. දැන් ඕනෑම චතුරස්‍රයක එහෙම වෙන්නේ නැහැ. මේ චතුරස්‍රය මේ දෙන්න එකතු 180ක් වෙන්නේ නැහැ. හැබැයි මේ වෘත්තයක් මත ඉන්නවා නම් ශීර්ෂ හැම වෙලේම ඉස්සරහින් දෙන්න එකතු 180යි. ඒක ඔප්පු වෙනවා දැන් මේ ගාන හැදුවාම. සම්පූර්ණ කරන්න. මේක නිර්මාණයක් කරගන්න වෙනවා. දැන්ට අපිට ඔප්පු කරන්න අපි 11 සෙත් මෙයා ඔප්පු කරන්න නිර්මාණයක් කරගන්න. මෙන්න මෙහෙම නිර්මාණයක් කරගන්නවා. එහෙනම් ගාන හදපු නැති අය දැන් ආපහු උත්සාහ කරලා බලන්න මේ දෙන්න එකතු 180 බව පෙන්න ගන්න පුළුවන්ද කියලා. බලමු. මෙන්න බලන්න. ඉස්සෙල්ලාම මේ රූපෙන් පේන්නේ බෑ මේක මෙහෙම වෙනවා කියලා. ඊට පස්සේ අපි ඒක ගලපලා ලියන්නේ. දැන් අපි අද ඉගෙනගත්තු ප්‍රමේයයෙන් මේ කෝණය වගේ දෙගුණයක් වෙනවා මෙයා. මෙයා A නම් මෙයා 2A වෙනවා. මෙන්න මේ කියන ඡාපයෙන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය 2A. මේ කියන ඡාපයෙන් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය A. ඊට පස්සේ මේ මහා ඡාපයෙන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය මෙයා. මේ මහා ඡාපයෙන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය මෙයා. මේ මහා ඡාපයෙන් ඉතිරි ඡාපය ආපාදනය කරන කෝණය මෙයා. එහෙනම් මේ ටික B නම් මේ ටික 2B වෙනවා. ඕක කියන්න පුළුවන් මුලින්ම P O R කෝණය මෙතන ඕලක්ෂයේ කේන්ද්‍රයෙන් ඉඳලා කේන්ද්‍රය අපි හැම වෙලේම වගේ ඕක කියලා ලියන්නේ POR කෝණය සමානයි දෙගුණයක් PSR වෙනවා. ඊට පස්සේ POR පරාවර්ත කෝණය සමානයි දෙගුණයක් PQR කෝණය. ඒ කියපු ප්‍රකාශන දෙකේ වම් පැත්තට දකුණු පැත්ත එකතු කරනවා ප්‍රත්‍යක්ෂතාව. වම් පැත්ත එකතු කරාම එන්නේ PSR සමාන PO
R කෝණය එකතු කිරීම POR පරාවර්ත කියලා. දකුණු පැත්තට එනවා දෙගුණයක් PSR එකතු කිරීම 2යි PQR කියලා. පොදු සාධකයේ දෙක එළියට අරගෙන දෙපැත්තම දෙකෙන් බෙදුනහම මෙයා එකතු කිරීම මෙයා 180යි කියලා ලේසියෙන්ම ලැබෙනවා. බලමු ලියන විදිය. POR කෝණය සමානයි මෙයා වගේ දෙගුණයක් PSR වගේ දෙගුණයක් 2යි PSR. ප්‍රමේය දැන් ඉගෙන ගත්ත ප්‍රමේය. ඊට පස්සේ POR පරාවර්ත කෝණය මේ රතු පාට පරාවර්ත කෝණය POR පරාවර්ත කෝණය මෙයා සමානයි මෙයා වගේ දෙගුණයක් 2යි PQR. මේකම තමයි මේ ඉගෙන ගත්ත ප්‍රමේය තමයි. දැන් වම් පැත්තට වම් පැත්ත එකතු කරලා දකුණු පැත්තට දකුණු පැත්ත. POR එකතු කිරීම POR පරාවර්ත කෝණය 2යි PSR එකතු කිරීම 2යි PQR. ප්‍රත්‍යක්ෂතාව සමානයි එකතු කරාම ලැබෙන්නේ සමානයිම තමයි. POR එකතු කිරීම POR පරාවර්ත කෝණය කියන්නේ අංශක 360යි. මේ දෙන්න 360යි ලක්ෂ්‍ය කොට කෝණය 360යි. එහා පැත්තේ පොදු සාධකයේ 2යි කියලා ඉගෙන ගත්තාම ඉතින් වෙනවා PSR එකතු කිරීම PQR කියලා. එහෙනම් 360 සමාන වෙනවා දෙගුණයක් PSR එකතු කිරීම PQRට. දැන් දෙපැත්තම දෙකෙන් බෙදන්න පුළුවන්. දෙපැත්තම දෙකෙන් බෙදමු. එතකොට 180යි කියන නම මේකට. කවුද 180 PSR එකතු කිරීම PQR. PSR එකතු කිරීම PQR අංශක 180යි කියලා. තුන්වෙනි ගැටලුව බලමු. සම්පූර්ණ කරන්න තුන්වෙනි ගාන. තුන්වෙනි ගැටලුව ඒ කියනවා AOC කෝණය. මෙන්න මේ කෝණය. AOC කෝණය සමානයිලු ABCට. මෙන්න මේ දෙන්න සමාන නම් මේ කෝණ දෙක සමාන නම් ABC අංශක 60ක් බව පෙන්වන්න. මෙයා අංශක 60ක් බව පෙන්වන්නලු. මේ කෝණය 60ක් බව පෙන්වන්නලු. එයා 60ක් වෙනවා මෙයා 120ක් වුණා. එහෙනම් මෙයා 120ක් වෙනවාද කියලා බලමු. අපි දන්නවනේ මෙතන කෝණය x නම් මෙන්න මේ පරාවර්ත කෝණය 2x වෙන්න ඕනේ. දැන් ඉගෙන ගත්ත ප්‍රමේයට අනුව. මෙයා x නම් මෙයා 2x වෙන්න ඕනේ. මෙයා x නම් මෙයාත් x තමයි. ඇයි ඊ දෙන්න සමානයි කියලා දීලා තියෙනවා. එහෙනම් මේ කෝණය x නම් මෙයා x. මෙයා x කියන්නේ මෙයා 2x. මේ කෝණය x නම් මෙයා x. මෙයා x කියන්නේ මෙයා 2x. දැන් මෙතන x හොයාගන්න පුළුවන්. x එකතු කිරීම 2x සමානයි 360යි. දෙපැත්තම දෙකෙන් බෙදනවා. දෙපැත්තම දෙකෙන් බෙදපු ගමන් තුනෙන් බෙදනවා. එතකොට 3x සමාන වෙනවා. 3x සමාන වෙනවා 360යි. එහෙනම් x හොයාගන්න දැන් දෙපැත්තම 3ෙන් බෙදනවා. එතකොට x සමානයි 120යි කියලා එනවා. මෙයාත් 120යි. මෙයාත් 120යි. මේ ටික 120 නම් මේකෙන් භාගයයි මෙයා අංශක 60ක් බව ඔප්පු වෙනවා. මේ කෝණය එතකොට අංශක 60ක් වෙනවා. එහෙනම් ওই ටික ලියන්න පුළුවන් කලපලා මෙයා x නම් මෙයා x දත්තේට දීලා තියෙනවා. මෙයා x නම් මෙයා 2x. ඉගෙන ගත්ත ප්‍රමේය. 3x සමානයි 360යි ලක්ෂයක් වටා කෝණ. දෙපැත්තම 3ෙන් බෙදුනාම x සමානයි 120යි. එහෙනම් මෙයා 120යි කියන්නේ මෙයා ඒකෙන් භාගයයි 60ක් වෙනවා. ඒක සම්පූර්ණයෙන් ලියන්න. හතරෙන් ගන්න උත්සාහ කරමු. බලන්න මේ ගැටලුවේ කියන දේ. ඒක කියනවා OPQ සමානයි ORQ නම් OPQ කියන එක්කෙනා සමානයිලු ORQට. මේ දෙන්න සමානයිලු. නම් POR සමානයි 4 ගුණයක් ORQ බව පෙන්වන්න. මෙයා සමානයිලු 4 ගුණයක්
ORQ මෙයා වගේ හතර ගුණයක් කියලා මෙයා පෙන්වන්නලු. දැන් අපි ඉගෙන ගත්ත ප්‍රමේයයෙන් දන්නවා මෙයා වගේ මෙයා හතර ගුණයක් වුණොත් එහෙනම් මේ කෝණය එයා වගේ දෙගුණයක් වෙන්න ඕන. මෙයාගේ භාගයයි නෙමෙයි. එහෙනම් අපි මුලින්ම හොයාගමු මේ කෝණය මෙයා වගේ දෙගුණයක්ද කියලා. දැන් බලන්න මේකට මෙහෙම නිර්මාණයක් කරගන්න පුළුවන්. කලින් අපි ප්‍රමේය ඔප්පු කළා වගේ. කොහොමද? එතකොට මේ සමද්විපාත ත්‍රිකෝණය මෙයා x නම් මෙයා x. මේ x කියලා ගත්ත පහසු වෙන්න ගන්න. මේ දෙන්න සමානයි. ඒ කියන්නේ මෙයා x කියන්නේ මෙයාත් x. දැන් මෙතන තියෙන සමද්විපාත ත්‍රිකෝණය. මෙයා x කියන්නේ මෙයාත් x. අන්තිමට එමනම් මේ කෝණය x කියලා ගත්තොත් මේ දෙන්නත් x. එහෙනම් දැන් ඒකෙන් ඔප්පු වෙලා තියෙනවා PQR කෝණය සමානයි දෙගුණයක් මෙයා කියලා. මෙයා වගේ දෙගුණයක් මෙයා. අපි ඉගෙන ගත්ත ප්‍රමේයකින් මේ කෝණය වගේ දෙගුණයක් වෙනවා මෙයා. එහෙමනම් මෙයා දෙගුණයක් PQ ORQ නම් මෙයා හතර ගුණයක් වෙන්න ඕනේ මෙයා වගේ. බලමු මේක ලියන විදිහ. මම මෙතන D කියලා ලියා ගන්නවා. DQ QOR සමද්විපාත ත්‍රිකෝණයන් නිසා OQR කෝණය සමානයි ORQ ට. මේක එක. OQR කෝණය සමානයි ORQ ට. ඒක ඔන්න පැත්තක ලියාගත්තා. POQ සමද්විපාත ත්‍රිකෝණයන් නිසා OQP කෝණය සමානයි මෙයාට OPQ ට. හැබැයි දත්තේට දීලා තියෙනවා OPQ සමානයි මෙයා කියලා. ඒ හින්දා අපිට කිව්ව හැකි PQD OQD සමානයි කියලා කිව්ව හැකි මෙයාට ORQ ට. එයා දෙක. එතකොට මෙයා සමාන නම් මෙයාට. දැන් 1 හා 2කින් එක එකතු කිරීම දෙකෙන් OQR එකතු කිරීම OQR කියන්නේ 2යි OQR සමාන වෙනවා ORQ එකතු කිරීම එක එකතු කිරීම දෙකෙන් OQR කෝණය එකතු කිරීම OQP කෝණය සමානයි ORQ එකතු කිරීම ORQ ඒ කියන්නේ 2යි ORQ OQR එකතු කිරීම OQR එකතු කිරීම OQP කියලා කියන්නේ තනි නමක් කිව්ව හැකි PQR කියලා PQR එහෙමනම් එනවා PQR සමානයි 2යි ORQ කියලා මෙයාට අපි 3 කියලා ලියාගමු දැන් මේ කෝණය මෙයා වගේ දෙගුණයක් කියලා ආවා. අපි දන්නවා මෙහෙම එකක්. POR සමානයි 2යි PQR. දැන් තුනෙන් ගෙනල්ලා ආදේශ ගන්න පුළුවන් PQR වෙනකොට 2යි ORQ කියලා. අන්තිමට 2 දෙකෙන් වැඩි වෙලා 4යි ORQ කියලා අවශ්‍ය දේ සාධනය වෙනවා. එහෙමනම් අවසානයේට ඔන්න ඔය උත්තරේ ඇවිල්ලා තියෙන්න ඕනේ. පස්වෙනි ගානත් හදන්න. බලන්න පස්වෙනි ගාන කියන්නේ ඒ කියන O කේන්ද්‍රයේ උද්දය මත ABC ලක්ෂ පීඨා ඇත. ABC උද්දය මත ඉන්නවා. AOC කෝණය සමානයි AOC කෝණය මෙන්න මෙයා. AOC සමානයි BAC එකතු කිරීම. BAC මෙන්න මේ කෝණය එකතු කිරීම BCA බව පෙන්වන්න. BCA මෙයා බව පෙන්වන්න කියලා කියනවා. එකත් බලන්න මේ ලොකු කෝණය සමානයි මෙයා එක දෙගුණයක් මෙයා එකතු කිරීම මෙයා බව පෙන්වන්න. මෙතන කෝණය x නම්
මෙන්න මේ කියන ඡාපය මගින් පරිධි ආපාදනය කරන කෝණය x. එතකොට මෙයා මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය මෙයා 2x වෙන්න ඕනේ. මේ දිග x නම් මෙයා 2x වෙන්න ඕනේ නේ. ඊට පස්සේ බලන්න මෙන්න මේ ඡාපය මගින් මෙයා මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය මේ දින පරිධි ආපාදනය කරන කෝණය මෙයා y නම් මෙයා 2y වෙනවා. දැන් ඔන්න එහෙමනම් ඔප්පු වෙලා. මෙයා y නම් මෙයා 2y. මේ තියෙන්නේ කේන්ද්‍රය ආපාදනය කරන කෝණය මේ තියෙන්නේ ඉති ඡාපය ආපාදනය කරන කෝණය. එහෙමනම් AOC කෝණය සමාන වෙලා 2x ධන 2y පොදු සාධකයේ 2 කියලා එළියට ගත්තාම AOC කෝණය සමානයි දෙගුණයක් x ධන y x කියන්නේ මෙයා y කියන්නේ මෙයා ඔප්පු වෙලා තියෙනවා. මේ ලොකු කෝණය මේ දෙන්නා වගේ දෙගුණයක් බව. එහෙනම් ඊගාට අපිට තියෙන්නේ මේ පාඩමේ ඉතිරි ප්‍රමේයන් සම්බන්ධයෙන්